Audio Jungle. Audio Jungle. Audio Jungle. ලියන්න ඔයාගේ පොතේ ප්‍රශ්නාංක 20 කියලා. ප්‍රශ්නාංක 20 කියලා. හරිනේ? රයිට්. බලන්න RD හાર્ඩ්වෙයාර් ව්‍යාපාරයේ 2021 මාර්තු මාස 1 වෙනි දිනට පැවති වත්කම් හා වගකීම් පහත පරිදි වේ. රයිට්. ඒ කියන්නේ මෙන්න මේ 2021 3.1 මාසේ පටන් ගද්දී තියනවලු යන්ත්‍ර. රයිට්. යන්ත්‍ර පුතා මේ ද්‍රාස් සංඛ්‍යාත වලින් දීලා තියෙන්නේ යන්ත්‍ර 360ක්. සමුච්චිත ෂය. රයිට්. දැන් මේ ඔයා දන්නවා 72ක්. රයිට්. ධාරණගය. රයිට්. ධාරණගය තියෙනවා. ඒ කියන්නේ පුතා ධාරණගය කියන්නේ ශුද්ධාගය. ශුද්ධාගය 288ක්. රයිට්. දැන් මේ අපිට තේරෙන විදිහට අපි ලියාගමුකෝ. තේරෙන විදිහට ගන්න ඔයාගේ පෑන. රයිට්. දැන් ඔයාගේ ටියුට් එකේ ලියන්නේ යන්ත්‍ර 360යි. මම දැන් ඔයාගෙන් අහනවා පුතා මේ ගෙදර ටීවී එක කීයද? ගානක් මේ ගත්ත ගානද? මම ඔව් ගත්ත ගාන. ඒකස අපි ගත්තේ 60000කට වගේ. මම එහෙමද? දැන් කීයද? ඒක දැන් නම් මේ රුපියල් 40000ක් වගේ තමයි වටින්නේ. හරිද? එතකොට මේ තියෙන්නේ මේ ව්‍යාපාරේ යන්ත්‍ර කියන්නේ අන්නේම ගත්ත ගාන. ගත්ත ගාන. ධාරණගය කියන්නේ අද වටින ගාන. අද වටින ගාන. දැන් මං අහනවා ඇයි පුතා ඔය 80ට ගත්ත ටීවී එක 60කට ගත්ත ටීවී එක ඇයි ඔය අද 40යි කියන්නේ? ඉතින් අපි ටීවී එක බැලුවානේ. ඒක ටීවී එක අරගෙන අපි අවුරුදු කීයක් පාවිච්චි කරාද? අන්නේ පාවිච්චි කරාම ඒ වත්කමේ වටිනාකම මොකද වෙලා තියෙන්නේ පුතා? මොකද වෙන්නේ? අඩු වෙනවා. ඔයා 60කට ගත්ත ටීවී එක අද 40යි වටින්නේ. මං අහනවා ඇයි පුතා ඔයා 60ක් දීලානේ ගත්තේ. ඇයි ඔයා අද 40යි කියන්නේ? ඉතින් අපි ඒක අරන් පාවිච්චි කරානේ. ඉතින් පාවිච්චි කරාට පස්සේ ඒකේ වටිනාකම අඩු වෙනවා. එතකොට ඒ වගේ තමයි මේ ව්‍යාපාරයේ ගත්ත යන්ත්‍ර 360කට අද වටින්නේ කීයද? 288යි. එහෙනම් සමුච්චිත ෂය. ෂය කියන්නේ අගේ අඩුවීම, සමුච්චිත කියන්නේ එකතුව. එතකොට මේ වෙද්දී වටිනාකම අඩු වෙලා තියෙනවා. වටිනාකමේ වෙලා තියෙන අඩුවීම මේ වෙද්දී 72යි. අර ඔයා ගෙදර ටීවී එක නම් 60කට ගත්තේ අද 40යි. එහෙනම් වටිනාකම අඩු වෙලා තියෙනවා කීයක්ද? 20ක්. එහෙම නේද? එහෙම නේ පුතා? එහෙම නේ? එහෙම නේද? ඔව්. හරිද? තේරුම් නැත්තම් කියන්නේ, තේරුම් නැත්තම් අතාරලා කියන්න. හරිද? 3.1 තොග තියෙනවා විකුණන්න තොගයක් 120ක්.
ඒ කියන්නේ මෙදා කඩේ අරිද්දි කඩේ ඇතුලේ බඩු තියෙනවා. බාණ්ඩ තියෙනවා විකුණන්න 120ක්. වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ 140ක්. අපි මතක් කරමු. වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ පුතා ණය ගැතියා. ණය ගැතියා. ඒ කියන්නේ ණයට බඩු ගත්ත කෙනා. ගත්ත කෙනා. ඒතර කලින් ණයට බඩු අරගෙන කට්ටියක් ඉන්නවා. එයාලගෙන් අපිට ලැබෙන්න තියෙනවා කීයක්ද? කියන්නකෝ. කියන්නකෝ කීයද? 140ක්. එතකොට අපි ගාව තියෙන මුළුවත්කම් ටික 528යි. පැහැදිලිද? sorry 548යි. හරි. දැන් අපි ගාව වගකීම් තියෙනවා. බැංකු ණය. අපි ව්‍යාපාරයට බැංකුවෙන් ණයක් අරන් තියෙනවා 150ක. වෙළඳ ගෙවිය යුතු දෑ ඒ කියන්නේ යාලා ඉන්නවා 100ක්. දැන් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න පුතා එතන වෙළඳ ගෙවිය යුතු දෑ කියන්නේ ණය හිමියා. ණය හිමියා. ඒ කියන්නේ ණයට බඩු දුන්න කෙනා. ණයට බඩු දීපු කෙනා. අන්න එයාට ගෙවන්න තියෙනවා කීයක්ද? 100ක්. පැහැදිලිද? පැහැදිලිද පුතා? හරි. වෙන බැංකු අයිරාව. හරි මම මේක පැහැදිලි කරා. මතක නැත්තම් අර වගකීම් කියන වීඩියෝ එකට ගිහලා බලන්න. ඒක කීයද පුතා? 48යි. මොකද්ද මේ බැංකු අයිරාව කියන්නේ? මොකද්ද බැංකු අයිරාව කියන්නේ? අපේ බැංකු ගිණුමේ තියෙනවට වඩා අපි වැඩිපුර සල්ලි අරන්ද නැද්ද? අරගෙන. අන්න එහෙම ගත්තොත් අපි කියනවා ඒක බැංකු අයිරාව කියලා. එතන දාගන්න පුතා. බැංකුවේ තිබුණ ගානට වඩා බැංකුවේ තිබුණ ගානට වඩා වැඩිපුර ගත්ත ටික. වැඩිපුර ගත්ත ටික. ඒතර වැඩිපුර ගන්න බැංකුවේ සල්ලි. අපේ සල්ලි තිබුණා. ඒ ටික ගත්තා. බිස්නස් එකට සල්ලි මදි. තව ගත්තා. ඒ තව ගත්තේ බැංකුවේ සල්ලි. එහෙනම් ඒක බැංකුවට ගෙවා දැමිය යුතුද නැද්ද? ගෙවා දැමිය යුතුයි. පැහැදිලිද? හරිද? හරි. පුතා මේ ඔයාගේ ටියුට් එකේ වැදිලා නැති එකක් තියෙනවා. මේකට යටින් දාගන්න රඳවාගත් ලාභය. රඳවාගත් ලාභය 50ක් තියෙනවා. ඒක ඔයාගේ ටියුට් එකේ වැදිලා නැහැ. පැහැදිලිද? ඒක ටියුට් එක ලියා ගන්න පුතා. හරිද? රඳවාගත් ලාභය. right. පුතා මේ කියන්නේ මෙහෙමයි. දැන් ව්‍යාපාරයක ලැබෙන ලාභය කාටද අයිති? ලාභය කාටද අයිති? සත්‍ය අයිතිකාරට. ඒතර යාට පුළුවන් ඒ ලාභය ගෙදර අරන් යන්න. ලාභය ගෙදර අරන් යන්න. ඒතර ලාට්ටුවේ සල්ලි වලින් ගත්තා ඒක ගෙදර ගියා. ගෙදර කෑවා බිව්වා ට්‍රිප් එකක් යනවා නම් ට්‍රිප් එකක් ගියා. ඒ වගේ. පැහැදිලිද?
එතකොට මේ තියෙන්නේ එහෙම ලාභ ලැබුණට හරිද? ඒව අරගෙන නැහැ. ඒවගේ අයිතිකාරය අරන් නැහැ. ඒක ව්‍යාපාරය ඇතුළෙම තියලා තියෙනවා. තේරුණාද? තේරුණාද? ඇයි එහෙම තියන්නේ? දැන් පුතා මේ බලන්නකෝ. ඔයාලගේ ගෙවල් ගාව කඩේ පොඩි කාලේ ඉඳන් තාම එහෙමමයි නේ. තාම එහෙමමයි නේ කඩේ. ඒ ඇයි ඒ කඩේ මුදලාලි ලැබෙන ලාභේ අරගෙන එයා ඇඳුම් ගන්නවා, නෝනට ඇඳුම් අරන් දෙනවා, ළමයි ඉස්කෝලේ යවනවා, ගෙදරට වාහනයක් ගන්නවා, ගේ පොඩ්ඩක් අදා ගන්නවා. කඩේ එකම ලෙවල් එකේ. කඩේ දියුණුවක් නෑ. පැහැදිලිද? කා කෑල්ලක් දාගන්න ඔය වගේ දේවල් තමයි යා කරන්නේ. ඒ කඩේ අවුරුදු ගණනාවක් එහෙම තිබ්බට රට වටේම ෆුඩ් සිටි ඇදෙනවද නැද්ද? කීල්ස් එක ඇදෙනවද නැද්ද? ලාෆ් එකේ සුපර් මාකට් ඇදෙනවද නැද්ද? එයාලා පුතා එයාලගේ ලාභ ගන්නෑ. ඒ ලාභය බිස්නස් එක ඇතුලේ තියෙනවා. මොකද ලාභය ගත්තොත් බිස්නස් එකේ මුදල් ටික එළියට යනවා. ඒතර බිස්නස් එකේ මුදල් ප්‍රශ්න එනවා. ඒතර මෙයාලා මුදල් ලාභය ගන්නෑ. ලාභය බිස්නස් එක ඇතුලේ තියෙනවා. තියලා ඒ සල්ලි වලින් තව බ්‍රාන්චස් ගන්නවා. පැහැදිලිද? තේරුණාද පුතා? එහෙනම් මේ රඳවාගත් ලාභය කියන්නේ එතන ලියාගන්න පුතා. පහුගිය කාලවල ලබපු ලාභ වලින් හරිද? අයිතිකරු අරන් යන්නේ නැතුව ව්‍යාපාරය තුල තියලා තියෙන ටික ව්‍යාපාරය තුල තියලා තියෙන ටික පැහැදිලිද? පැහැදිලිද පුතා? ඒ කියන්නේ කලින් මාස වල ලැබපු ලාභ අයිතිකාරය අරන් ගිහිල්ලා නැහැ. ඒවා බිස්නස් එකේ තියා ගන්නවා. ඇයි තියාගන්නේ? තව බ්‍රාන්ච් එකක් දාන්න, කඩේට බඩු ටිකක් වැඩිපුර ගන්න, ඒ වගේ පරමාර්ථයෙන් ලාභي ගන්න තු තියලා තියෙනවා. තේරුණාද? තේරුණාද පුතා? හරි. ඊළඟට යා කියනවා ව්‍යාපාරයේ විසින් ලැබෙන මුදල් එදිනම බැංකුගත කරන ලද අතර සියලු ගෙවීම් බැංකු ජංගම ගිණුම හරහා සිදු කරනු ලබයි. 2021 මාර්තු මාසයේ සිදු ගනුදෙනු පහත පරිදි වේ. රයිට්. පුතා හයිලයිට් කරගන්න 2021 මාර්තු මාස කියන එක. මාර්තු මාස. රයිට්. හරිද? හරිද? රයිට්. එතකොට මේකෙදී හරිද? මේකෙදී මාර්තු මාස. ඒ කියන්නේ අපි ගිණුම් තියන්නේ මාර්තු මාසෙට. පැහැදිලිද? එතකොට එතන ලියන්න පුතා. ඒ කියන්නේ ගිණුම් තියන්නේ මාර්තු මාසෙට විතරයි. මාර්තු මාසයට විතරයි. පැහැදිලිද? තේරුණාද? ඒ කියන්නේ අපි ලාභය ගණනය කරන්න හදන්නේ පුතා මාර්තු මාසෙට විතරයි. තේරුණාද?
ඒක එතන දාගන්න. අපි ගිනුම් තියන්නේ මාර්තු මාසෙට විතරයි. එතකොට ගනුදෙනු 11ක් දීලා අපිට කියනවා අවශ්‍ය වන්නේ ඊයත ගනුදෙනු වල බලපෑම අගයන් සහිතව ගිනුම් කරන සමීකරණය භාවිතා කරමින් පෙන්눔 කර එක් එක් අගේ ඉදිරියෙන් එය වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණද යන්න සඳහන් කිරීම. පහත ආකෘතිය භාවිතා කරන්න. right. එනම් පුතා ඒ වගේ ආකෘතියක් රූල් කරගන්න. ඒ වගේ ආකෘතියක් දාමු එතන දිනය වත්කම් ඒක තිබුණා දීපල පිරියත හා උපකරණ වෙළඳ ලැබිය යුතු වේලෑයු වෙළඳ ලැබිය යුතු ඒ කියන්නේ ණය ගැතියා දීපල පිරියත උපකරණ තොගය වේලෑයු වෙළඳ ලැබිය යුතු මුදල්. හරිද? වගකීම් එතන වෙළඳ ගෙවිය යුතු වේගේයු බැංකු ණය හිමිකම ඒක දෙකයි. එකක් ප්‍රාග්ධනය අනිත් එක රඳවාගත් ලාභය. පැහැදිලිද? හරි. අනිත් අය කෝ කෙල්ලෝ ටික මොකෝ හරිද? ගෑල්ලම හරිනේ. හරි. පුතා අපිට මේ ගාන රූ දහස් වලින් හදන්න පුළුවන්ද බලන්න. රූ දහස් වලින් එහෙනම් උඩින් දාන්න රූ දහස් කියලා. රූ දහස්. හරිනේ. හරි. දැන් මම මෙතන මුලින්ම ශේෂය දාගන්නවා. දැනට තියෙන ටික ශේෂය දැනට තියෙන ටික දීපල පිරියත උපකරණ. right. පුතා මොනවාද මේ දීපල පිරියත උපකරණ කියන්නේ? දැන් දන්නේ නැත්නම් කවුරු හරි ඒක ටියුට් එකේ හරි ලියා ගන්න. ටියුට් එකේ ලියා ගන්න. මොනවාද මේකට අයිති වෙන්නේ? ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර හරිද? මෝටර රථ ගෘහ භාණ්ඩ කාර්යාල උපකරණ. මෙන්න ඒ වගේ ඒවා හරිද? කාර්යාල උපකරණ ආදිය. පැහැදිලිද? ආදී. හරිනේ. හරිද පුතා? හරි. දැන් බලන්න මේකේ යන්ත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ දීපල පිරියත උපකරණයක්. ඒක අද වටින්නේ කීයද? 288යි. ඒ කියන්නේ 3යි එක මේක වටින්නේ කීයද? 3යි එක මේක වටින්නේ කීයද? 288යි. එහෙම නේද? තොගයක් තියෙනවා
මාසෙ මුල කඩේ ඇතුලේ තොගයක් තියෙනවා 120යි. දැනට ණයට ගත්ත කෙනෙක්ගෙන් සල්ලි හම්බ වෙන්න තියෙනවා 140යි. ඊළඟට බැංකු ණය තියෙනවා 150යි. හරිද? හරිනේ පුතා. ඊළඟට වෙළඳ ගෙවිය යුතු දෑ තියෙනවා 100යි. බැංකු අයිරාව. පුතා බැංකු අයිරාව කියන්නේ මම account එකේ තිබුණට වඩා වැඩිපුර සල්ලි අරන් නේද? ඒ කියන්නේ account එකේ සල්ලි තියෙනවද? සල්ලි තියනවද? account එකේ තිබුණට වඩා වැඩියෙන් අරන්. එතකොට සල්ලි තියනවද? නෑ. ඒ කියන්නේ account එක මයිනස්. දැන් මේ බලන්නකෝ. මෙතනට එන්නකෝ. ඔයාගේ බැංකු ගිණුමේ ශේෂය තිබුණා අපිට රුපියල් 12ක්. රුපියල් 12ක් තිබ්බා. දැන් මම හිතන්න මගේ තිබුණා කියලා. මගේ රුපියල් 12ක් තිබුණා. ඔයා ණයමියා. ඔයාව මගෙන් සල්ලි ඉල්ලා. මං චෙක් එකක් දුන්නා ගිහලා බැංකුවෙන් ගන්න. මම ඔයාට ගෙවන්න තිබ්බ ගාන රුපියල් 60යි. දැන් ඔයා බැංකුවට යනවා. ගියාම බැංකුවේ කැෂියරකට චෙක් එක දුන්නා මේ අක්ක බලනවා account එකේ තියෙන 12යි. මෙයා 60ක් ගෙවන්න කියලා. එතකොට එයා කියන ඔයාට පොඩ්ඩක් ඉන්න මම මැනේජර් චුට්ටක් හම්බෙලා ඉන්නම් කියලා එයා යනවා මැනේජර් බලන්න. ගිහලා අහනවා සර් අරයාගේ account එකේ තියෙන රුපියල් 12යි. එයා චෙක් එකක් දීලා එවලා තිනවා මෙන්න මේ අර පොලිමේ අර ඉන්නේ එයාට රුපියල් 60ක් ගෙවන්න කියලා. මොකද සර් කරන්නේ අපි මේකට කියලා. ඒතර මැනේජර් කියනවා අපේ account එකේ history එක බලලා බලද්දි මේ රුපියල් 12 නෙමෙයි කෝටි ගණන් සල්ලි යන history එකක් තියෙන්නේ. එයා කියනවා මේ හොඳ කස්ටමර් කෙනෙක් නේ අපේ. මේ දැන් රුපියල් 12 තිබ්බට තව දවල් වෙද්දී ලක්ෂ 10ක් 15ක් ඇටයි යෝකට. අද බිස්නස් එකේ කලෙක්ෂන් එක එකතු කරලා මිනිස්සු ඇවිල්ලා දායි. නිසා මේ රුපියල් 12 ඔයා හිතන්න එපා. රුපියල් 60යිනේ ගෙවන්න තියෙන්නේ. අපේ අතින් සල්ලි දාලා එයාට ගෙවන්න. තේරුණාද? තේරුණාද? මොකද අපි යාව රිජෙක්ට් කරලා යවුවොත් එයා ගිහිල්ලා account එකේ අයිති එක්කෙනාට ගියේ බැංකුව සල්ලි දුන්නේ නැහැ කියලා. ඒතර එයාට කේන්ති ගියොත් මේ රුපියල් 60ක චෙක් එකකටද මිනිස්සු වරෝලේ වුවේ කියලා එයා ඇවිල්ලා වෙන බැංකුවකට යයි. ඒ නිසා යාව නැති කරගන්න බෑ. ඔයා යාට අතින් දාලා සල්ලි ගෙවන්න කියලා. ඒතර බැංකුව ගෙවීමක් කරනවා පුතා. දැන් account එකේ තියෙන 12යි. බැංකුව 60ක් ගෙවනවා. ඒතර account එක මයිනස් වෙනවා 48කින්. පැහැදිලිද? ඒ කියන්නේ account එකේ තිබුණට වඩා වැඩිපුර අරන් මේකට අපි කියන්නේ බැංකු අයිරාව. ඒ කියන්නේ account එක මයිනස් සල්ලි නෑ තිබුණට වඩා අරන්. පැහැදිලිද? ඒ කියන්නේ account එක අයිරාව මයිනස්. එහෙනම් මෙතන මම දානවා පුතා මුදල් යටතේ ඍණ 48යි. බලන්න අද අලුත් දෙයක් ඉගෙන ගත්තනේ. මේ සීතලයට වයින්න වෙලාවේ අපි අලුත් දෙයක් ඉගෙන ගත්තා. මෙන්න මේක හයිලයිට් කරගන්න. මේ එකක් තාම විභාගයට ඇවිල්ලා නැහැ. හයිලයිට් කරනවා කොටු කරනවා නෙමෙයි හයිලයිට් කරනවා. තාම විභාගයට මේ එකක් ඇවිල්ලා නැහැ. එන්න බැරි කමක් නැහැ. ගිය අවුරුද්දේ පේපරේ මේ අවුරුද්දේ එනවනම් පන්ති යන්න ඕනේ නැහනේ. මේ අලුත් ඒවා එන්නේ. හරිද? හයිලයිට් කරගත්තද? හරි. තව මේකේ තියෙනවා
රඳවාගත් ලාභය 50. ගිය අවුරුදු වල අරගත්ත නැති ලාභයක් තියෙනවා 50. හරි නේද? හරිද? හරිද? හරි. දැන් බලන්න පුතා මේ අයිතිකාරය දාපු ප්‍රාග්ධනේ නෑනේ. ඒ ගානේ අයිතිකාරය දාපු ප්‍රාග්ධනේ නෑනේ අනේ. මොකද උන්නේ ඒකට? printing mistake කියද්ද? ගානේ වැරදිද? එහෙමද? එහෙමද පුතා? නෑ ගාන වැරදි නෑ. හරිද? දැන් මොකක්ද වෙන්න ඕනේ පුතා? වත්කම් ටිකේ එකතුව මොකටද මොනවාද වෙන්න ඕන? වගකීමටයි හිමිකමටයි මොනවා වෙන්න ඕනද? එහෙනම් වත්කම් ටිකේ එකතුව වගකීමටයි හිමිකමටයි සමාන වෙන්න ඕන. එහෙනම් මට ගන්න දැන් සංගල වරණක් දාන්න. මේ ටිකේ එකතු ඔයා දාන්න එපා ඈ. ඔයා කැල් එකේ ගාලා එකතුව ගන්න. කැල් එකේ ගාලා එකතුව. මේ ටික එකතුව කීයද? 500යි. එහෙනම් ඒක මේ පැත්තට සමාන වෙන්න ඕනද නැද්ද? වෙන්න ඕනනේ. දැන් ඔයා දාන්න එපා ඈ. මම දාන්නම්. මේ ටික එකතුව කීයද? 300යි නේ. එහෙනම් මේ පැත්ත එකතුව මේ පැත්තට සමාන වෙන්න එපැයි. එහෙනම් ප්‍රාග්ධනයේ කීයද පුතා? සමාන වෙන්න කීයද මදි? 200යි. පැහැදිලිද? කොහොමද ඒක? හරිනේ? හරිද? හරිනේ? තේරුණාද? තේරුණානේ? හරි. එහෙනම් මම දැන් මේක මකනවා. මේ සංගල වරාණ දැම්මට වැඩක් නැහැ. දැන් හැබැයි ඔයා ඒක දාගන්න. ඔයාට ඒක ඉගෙන ගන්න ඕනයි කියලා හිතනවා නම් දාගෙන ගාන යට ඉඳලා හදන්න. පැහැදිලිද? හරිද? ඔයාගේ පොතනේ. ඔයාගේ පොත. ඔයානේ බලන්නේ. විභාග පරීක්ෂක ඇවිල්ලා දැන් බලනවද නෑනේ. ඔයාට කැමති විදිහට ඔයාගේ පොත හදා ගන්න. ඔයාට ඕනේ දැනුම ගන්නනේ. පැහැදිලිද? විභාගට ගිහිල්ලා ඕක කරන්නේ. විභාගට ගිහිල්ලා ඔයා වැඩේ කරන් යනවා. රයිට්. එහෙනම් අපි බලමු දැන් මාසෙ ගනුදෙනු දාන්න මේකට. හරි. රයිට්. දැන් මේක පුතා අපේ ව්‍යාපාරය. හරි. දැන් මොකක්ද වෙන්නේ පළවෙනි ගනුදෙනුව? දාන්න ඩේට් එක 3/1. හරිද හැමෝම? හරි 3/1. අයිතිකරු විසින් මුදලින් 250ක් පිරිවැය 50ක් වූ භාණ්ඩ තොගයක් පිරිවැය 180ක් වූ යන්ත්‍රයක් අමතර ප්‍රාග්ධනය ලෙස යොදවන ලදී. පුතා මේ අයිතිකාරයා බිස්නස් එකට දානවලු මුදල් කොච්චරක්ද? මුදල් කොච්චර දානවද? එතකොට ව්‍යාපාරය ඇතුලේ තියෙන මුදල් ටික මොකද වෙන්නේ? වැඩි වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. එහෙනම් ඒක වැඩි වෙනවා ධන 250කින්. තේරුණාද? තේරුණාද? ආපහු මෙහා දානවලු පිරිවැය 50ක් වෙච්ච බඩු තොගයක්. එතකොට මේම භාණ්ඩ දෙකදී ව්‍යාපාරය ඇතුලේ තියෙන අපි ගමු තිලක වර්ධන එක කියලා. අයිතිකාරය ඇඳුම් වගේක් දානවා. එතකොට ව්‍යාපාරය ඇතුලේ තියෙන ඇඳුම් තොගය මොකද වෙන්නේ? මොකද අයිතිකාරය ගෙනල්ලා දාන්නේ. ගෙදර ඇඳුම් ගෙනල්ලා දානවා.
මොකද වෙන්නේ එතකොට? වැඩි වෙනවා. ව්‍යාපාරය ඇතුළේ තියෙන තොග මොකද වෙන්නේ? වැඩි වෙනවා. තොගය කියන්නේ වත්කම. එය වැඩි වෙනවා ධන 50කින්. පැහැදිලිද? අයිතිකාරයා ආපහු ගේනවා 180ක යන්ත්‍රයක්. එතකොට ව්‍යාපාරේ යන්ත්‍ර ටික මොකද වෙන්නේ? යන්ත්‍ර කියන්නේ දීපල පිරියතා හා උපකරණ. ඒක වැඩි වෙනවා ධන 180කින්. පැහැදිලිද? කවුද පුතා මේවා දැම්මේ? මේවා කවුද දැම්මේ? අයිතිකාරයා. එහෙනම් එයාගේ අයිතිය මොකද වෙන්න ඕනේ දැන්? 200ද? එයා බිස්නස් එකට දාලා තියෙන ප්‍රාග්ධනය තව වැඩි වෙනවා. ප්‍රාග්ධනය තව වැඩි වෙනවා 300යි 480කින්. පැහැදිලිද? පැහැදිලිද පුතා? හරිනේ. කලින් එයාට තිබ්බේ එයා කලින් දාලා තිබ්බේ 200යි. දැන් දැම්ම තව 480ක්. නම් එයා යොදවන ප්‍රාග්ධනය වැඩිවීමක් සිද්ධ වෙනවා. පැහැදිලිද? හරි. දාන්න ඊළඟ ඩේට් එක 3/5 මාර්තු 5. මොකක්ද වෙන්නේ? රයිට්. බලන්න ගනුදෙනුව. පිරිවැය 160ක් වූ භාණ්ඩ තොගයක් මුදලින් 40ක් පමණක් ගෙවා ඉතිරිය පසුව ගෙවීමේ පොරොන්දුව මත මිලදී ගැනීම. රයිට්. පුතා ඔන්න දැන් අපි බිස්නස් එකට බඩු වගයක් අරන් එනවා. කීයක් වටින බඩුද පුතා ගේන්නේ? අරගෙන එද්දී ව්‍යාපාරය ඇතුළට තොග එනවා. දැන් ඇඳුම් තොග එනවා. ෆුඩ් සිටි එකට නම් හාල් පොල් පරිප්පු එනවා. එද්දී ෆුඩ් සිටි ඇතුළේ තියෙන බඩු ටික මොකද වෙන්නේ පුතා? වැඩි වෙනවා. හාල් පොල් පරිප්පු ටික වැඩි වෙනවා. තොගය කියන්නේ වත්කමක්. එය වැඩි වෙනවා ධන 160කින්. පැහැදිලිද? ආරේ. පුතා මේ 160ක බඩු ගද්දී අපි සල්ලි දෙන්න එපැයි. සල්ලි දීලා තියෙන්නේ කීයද? 40යි. එතකොට ව්‍යාපාරේ මුදල් ටික එළියට යනවා. එතකොට ව්‍යාපාරය ඇතුලේ මුදල් ටික මොකද වෙන්නේ? අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. එය දැන් 40කින් අඩු වෙනවා. පැහැදිලිද? පුතා මේ පැත්තට සමානද? එහෙනම් තව මොන හරි තියෙනවා. මේ බලන්න 160ක බඩු වගයක් ගන්න සල්ලි කිව්වේ කීයද? 160ක බඩු වගයක් ගන්න සල්ලි ගෙවලා තින්නේ කීයද? එහෙනම් තව ගෙවන්න තියෙනවා. කීයක්ද? එය ගෙවන තුරු මට මොකක්ද? මෙච්චර වෙලා අපිට එහෙම වගකීමක් තිබ්බද? නෑ. එහෙනම් මගේ වගකීම මොකද උනේ? වැඩි වුණා. ඒ කියන්නේ ණයට බඩු දෙන කට්ටියට අපි කවුරු කියලාද කියන්නේ? වෙළඳ ගෙවිය යුතු. ණය හිමියා වර්තමානයේ කියන්නේ වෙළඳ ගෙවිය යුතු. එයාට ගෙවන්න තියෙන ගාණ 120කින් වැඩි වෙනවා. පැහැදිලිද? හරි.
යන්න ඊළඟ එකට දාන්න 3.8 3.8 මොකද්ද කියන්නේ පිරිවැය 120ක් වූ භාණ්ඩ තොගයක් විකුණුම් මිල මත අන්න පුතා හයිලයිට් කරගන්න විකුණුම් මිල මත කියන එක හරිද හරිද හරි විකුණුම් මිල මත 50%ක ලාභයක් ලැබෙන පරිදි විකුණූ අතර ඒ සඳහා මුදලින් 50ක් පමණක් ලැබුණි පුතා හොඳ ගනුදෙනුවක් හරිද පිරිවැය 120ක් වෙච්ච බඩු පිරිවැය කියන්නේ මම ගත්ත ගානද නැද්ද ගත්ත ගාන තොර මම 120ට ගත්ත බඩු වගේක් මම විකුණනවා විකුණද්දී ඒ බඩු ටික මගේ ව්‍යාපාරයෙන් එළියට යනවද නැද්ද යනවා ඔන්න තොගේ යනවා තොගය කීයක තොගයක්ද යන්නේ පුතා 120ක පැහැදිලිද මේක තමයි 120 කියන්නේ පුතා පිරිවැය හරිද පිරිවැය මෙච්චරයි දැන් මේක වික්ක ගාන මට කියන්නේ නෑ මේක වික්ක මිල මට කියනවද නෑ වික්ක විදිය කියනවා වික්ක මිල කියන්නේ වික්ක විදිය කියනවා විකුණලා තියෙන කොහමද විකුණුම් මිලට 150ක ලාභයක් තියන් එහෙම නේද වික්ක මිල කියන්නේ වික්ක විදිය කියනවා පැහැදිලිද එහෙනම් මම දැන් දක්ෂ වෙන්න ඕන එයා විදිය කියනවනේ වික්ක මිල හොයන්න වික්ක මිල right හරිද right දැන් ඔයා පුතා රූලක් කර රූලක් නම් ගනුදෙනු දාන්නේ මෙතන ඉඳලා රූල් 18ක් ඉඩ තියන්න රූලක් කර රූලක් නෙමේ නම් රූල් 10ක් ඉඩ තියලා දාන්න පෙරවැඩ කියලා දාන්න පෙරවැඩ මම මෙතනින් දාගන්නවා හරිද පෙරවැඩ රූ දහස් වලින් මේකේ හොඳ ගනුදෙනු වගේක් තියෙනවා පුතා මේ ගානේ හොඳ ගනුදෙනු වගේක් තියෙනවා පෙරවැඩ රූ දහස් වලින් හරිද හරි එතන දාන්න පෙරවැඩ අංක 1 3.8 විකුණු භාණ්ඩවල විකුණුම් වටිනාකම සෙවීම පැහැදිලිද හරි ලියාගන්න පුතා එක ලියාගන්න එක හරිද හරි දැන් මම ගත්ත ගානට බඩු විකුණනවද පුතා ගත්ත ගානට විකුණනවද නෑ මම යම් ලාභයක් තියන් විකුණන්නේ එහෙනම් මගේ පිරිවැය සූත්‍රය දාන්න පිරිවැය ධන මම ගත්ත ගානට එකතු කරනවා ලාභයක් එහෙම නේද එකතු කරනවා ලාභයක් ඒ ලාභෙට මත මම විකුණුම් මිල නියම කරනවා පැහැදිලිද හරි අනිත් පැත්ත හරිද හරි
දැන් මේ බලන්න දැන් මට බිස්නස් එකේ ලාභය මේ ලාභය තීරණය කරන්න පුළුවන් පුතා පිරිවැය මත. ඒ කියන්නේ මම කියනවා ගත්ත ගානට මෙච්චර ලාභයක් වුණා. ගත්ත ගානට මෙච්චර ලාභයක්. තේරුණාද? ඒ එක විදියක්. මේ ලාභය තීරණය කරන්න පුළුවන් පුතා විකුණුම් මිලට. මම කියනවා මේ ගානට විකුණනවා නම් ඒ මිලෙන් මට මෙච්චර ලාභයක්. පැහැදිලිද? අනිත් පැත්ත හරිද? ඔන්න මම ආයෙ කියනවා ගත්ත ගානට මෙච්චර ලාභයක්. ගත්ත ගානට මෙච්චර ලාභයක්. එහෙම නැත්නම් මම කියනවා මේ ගානට විකුණනවා ඒ විකුණුම් මිලට මෙච්චර ලාභයක්. පැහැදිලිද? එතකොට ලාභය තීරණය කරන්න පුළුවන් පුතා එක්කෝ පිරිවැයට. ඒ කියන්නේ පිරිවැය මත. එහෙම නැත්නම් මේ විකුණන මිල මත. විකුණුම් මිල මත. පැහැදිලිද? දැන් මේ ගානේ ලාභය තීරණය කරලා තින්නේ ওই ක්‍රම දෙකෙන් මොන ක්‍රමයකටද? විකුණුම් මිලට නේද? එහෙම නේද? ඔය හයිලයිට් කරගත්තනේ ගානේ එක. අනිත් පැත්ත හයිලයිට් කරගත්ත දෙක. හරි. එහෙනම් ඒ පදනම් කරගන්න එක අපි ගන්නවා පුතා හැම විටම කීයක් කියලාද? 100ක්. පදනම් කරගන්න එක හැම විටම 100යි. නා විකුණුම් මිලනේ පදනම් කරගත්තේ. විකුණුම් මිලනේ. එහෙනම් ඒක කීයද? 100යි. 100යි. ආයෙ කියන්නේ විකුණුම් මිල 100ක් නම් ලාභ කීයද? ලාභ කීයද? 50යි. විකුණුම් මිල 100ක් නම් ලාභ 150ක්. විකුණුම් මිල 100ක් නම් ලාභ 150ක්. එහෙනම් පිරිවැය කීයද පුතා? පිරිවැය 50යි. පැහැදිලිද? මෙතන ඕනනම් දාගන්න පුතා. පදනම් කරගන්න එක 100යි. ඒව ලියා ගන්න පුතා. පදනම් කරගන්න එක 100යි. පැහැදිලිද? හරිනේ? හරි. මේක කොටු කරගන්න එතන පදනම් කරගන්න එක 100යි. දාලා මේක කොටු කරගන්න. භාණ්ඩවල විකුණුම් මිල සමානයි. විකුණුම් මිල සමානයි. ඔයාට දීලා තියෙනව නේද? ඒ බඩු වල මොකක්ද පුතා? වික්ක බඩු වල මොකද්ද දීලා තියෙන්නේ? නෑ. ලාභෙ නෙමෙයි. මොකද්ද දුන්නේ බඩු වල? කීයක බඩු වගේද වික්කේ? එකසිය 20ක බඩු වගයක්. ඒ 120 කියන්නේ ඒ බඩු වල මොකක්ද? මොකක්ද ඒ බඩු වල? පිරිවැය. පිරිවැය 120ක් වෙච්ච බඩු වගයක් නේ. පිරිවැය 120ක් වෙච්ච බඩු වගයක් නේ. එහෙම නේද? ඔව්. එහෙනම් දැන් විකුණුම් මිල නෙවන්න ඕනේ පුතා. මේ 120ක පිරිවැය 120ක් වෙච්ච බඩු වගයක්. බලන්න උඩින් කීයටද ඒක සමාන? මේ තුනෙන්. පනහට. එහෙනම් සමාන වෙන එකෙන් මොකද කරන්නේ මේක?
බෙදනවා. හොයා ගන්න ඕනේ මොකද්ද? හොයා ගන්න ඕනේ මොකද්ද? මේ බඩු වල මොකද්ද හොයා ගන්න ඕනේ? විකුණුම් මිල. මේ බඩු වල මොකද්ද හොයන්න ඕන? වික්ක වටිනාකම. එහෙනම් ඔයා ඒක හොයා ගන්න වැඩි කරනවා කීයෙන්ද? 100. පැහැදිලිද? ගන්න පුතා ගන්න විකුණු මිල වැඩි කරලා ගන්න 51යි 52යි 122කින් වැඩි කරාම කීයද 140 හරිනේ 50ක බඩු වගයක් මේ බලන්න පුතා 50ට ගත්තොත් ඩබල් නේද විකුණන්නේ ඒ වගේම ගාණක් නේ ගත්ත ගාන වගේම ගානක් තියන්නේද විකුණන්නේ එහෙනම් 120ක බඩු විකුණන්නේ ඒ වගේම ලාභයක් තියන්නද නැද්ද 120 240ට විකුණනවා පැහැදිලිද මේ වගේම ලාභයක් තිබ්බා ගත්ත ගාන වගේම ලාභයක් එකට අරන් දෙකට දෙනවා ඒ වගේ එකට එකක් තියන් පැහැදිලිද හරි එහෙනම් මේ බඩු වල විකුණුම් මිල කීයද 240යි රයිට් එහෙනම් දැන් යන්න පුතා අර මගේ පැහැදිලි කිරීමට ඔන්න ව්‍යාපාරය හරිද මෙයා බඩු වගයක් විකුණනවා කීයට ගත්තේවද 120ට ගත්ත බඩු වගයක් එතකොට තොගේ මොකද වෙන්නේ එළියට යනවා එතකොට ව්‍යාපාරේ තොග මොකද වෙන්නේ පුතා අඩු වෙනවා තොගේ කියන්නේ තොගේ කියන්නේ මොකද්ද එහෙනම් ඒ වත්කම අඩු වෙනවා ඍණ 120කින් පැහැදිලිද මේ බඩු ටික විකුණන්නේ කීයටද විකුණන්නේ විකුණුම් මිල 240යි අපි තුමුකෝ නිමල්ට වික්කේ කියලා නිමල්ලා බඩු ගන්න අප නිමල් 240යි එතකොට මේ නිමල් ඒ මොහොතේ මුදල් දෙනව කොච්චරක්ද මුදල් බලන්න ගානේ වික්කා ලාභයක් තියන් ඒ වෙලාවේ සල්ලි හම්බෙනවා කීයක්ද 50ක්ද කීයක්ද ඒ වෙලාවේ හම්බෙන්නේ පුතා 50ක් ඔන්න නිමල් ඒ මොහොතේ සල්ලි දෙනවා 50ක් හරිද එතකොට ව්‍යාපාරය ඇතුලේ තියෙන මුදල් ටික මොකද වෙන්නේ දැන් වැඩි වෙනවා කීයකින්ද 50කින් එහෙනම් දාගන්න පුතා මුදල් කියන වත්කම වැඩි වෙනවා 50කින් පැහැදිලිද හරිද එතකොට පුතා නිමල්ට 240ට දුන්නේ හරිද දුන්නේ 50යි නිමල්ගෙන් තව කීයක් ලැබිය යුතුයි දෙනා 190ක් එය ලැබෙන තුරු අපිට මොකක්ද ලැබෙන තුරු වත්කම ගෙවිය යුතු සීලුම දෑ වගකීම් ලැබිය යුතු සීලුම දෑ වත්කම් පුතා මෙච්චර වෙලා අපිට එහෙම වත්කමක් තිබ්බද නෑ එහෙනම් අපේ වත්කම වැඩි වෙනවා
ධන 190කින් ණය ගැතියා කියන වත්කම වැඩි වෙනවා ධන 190කින්. පැහැදිලිද? හරි. පුතා දැන් මේ පැත්තේ එකතුව මේට සමානද? මේට සමානද? නෑ නේ. නෑ නෑ. 120 ඍණ ධන 240යි. මේ බලන්නකෝ 120ක බඩු වගයක් 240ට වික්කා කීයක් ලාභද? ලාභය 120යි. කාටද පුතා මේ ලාභය අයිති? අයිතිකාරයට. එහෙනම් එකතු කරන්න ගිහිල්ලා අර කලින් තිබුණේ 50යි ලාභය තව එකතු වෙනවා 120ක්. පැහැදිලිද? බලන්න ගනුදෙනුව පිරිවැය 120ක් වූ භාණ්ඩ තොගයක්. ඒ කියන්නේ පිරිවැය 120ක බඩු වගයක්. ඒ කියන්නේ මම ගත්ත ගාණ තමයි 120. පැහැදිලිද? පැහැදිලිද පුතා? හරි. විකුණුම් මිල මත 150ක ලාභයක් ලැබෙන පරිදි විකුණූ අතර දැන් මම විකුණද්දී මේ තොගේ මගෙන් එළියට යනවා. පැහැදිලිද පුතා? තොගේ එළියට යනවා. තේරුණාද? රයිට්. තොගේ එළියට යනවා. එතකොට ව්‍යාපාරය ඇතුලේ තියෙන තොගේ මොකද වෙන්නේ පුතා? තොගේ මොකද වෙන්නේ? අඩු වෙනවා. තොගේ කියන්නේ මොකක්ද? වත්කම. එහෙනම් එය අඩු වෙනවා ඍණ 120කින්. පැහැදිලිද? හරි. මේක විකුණුවේ විකුණුම් මිලට 150ක ලාභයක් තියා. ඒ කියන්නේ වික්ක ගාන මම හොයාගත්තා. කීයද පුතා? මම එව්වා. කීයද? 240යි. එතකොට මේ බලන්න 120ක බඩු වගයක් 240කට විකුණද්දී කීයක් ලාභද පුතා? 120ක් ලාභයි. කාටද ඒ ලාභය අයිති? කාටද ඒ ලාභය අයිති? අයිතිකාරයට. එහෙනම් ඒ ලාභය එකතු වෙනවා රඳවාගත්ත ලාභෙට. පැහැදිලිද? right. දැන් නිමල්ට වික්කේ අපි 240ටනේ. හරිද? දැන් නිමල්ගෙන් මට කීයක් ලැබෙන්න තියනවද? 40. බලන්න ඒ ගානේ ගනුදෙනුව කියවන්න. පිරිවැය 120ක් වූ භාණ්ඩ තොගයක් විකුණුම් මිල මත 150ක ලාභයක් ලැබෙන පරිදි විකුණූ අතර ඒ සඳහා මුදලින් 50ක් පමණක් ලැබීම. 240ට වික්කා. දැන් නිමල්ගෙන් 240ක් එන්නේ පැයි. එයා මුදල් දෙන්නේ කීයද? 50යි. 50යි දෙන්නේ. එතකොට එයාගෙන් මුදල් එනවා 50. පැහැදිලිද පුතා? 50ක් එනවා. එතකොට ව්‍යාපාරේ මුදල් ටික දැන් මොකද වෙන්නේ? වැඩි වෙනවා. කීයකින්ද? ධන 50කින්. පැහැදිලිද? හරිද? හරි. එතකොට නිමල්ට දුන්නේ 240ට. එයා දුන්නේ 50යි. නිමල්ගෙන් තව කීයක් එන්න ඕනද එනම්? 190ක්. එහෙනම් ඒ ලැබිය යුතුයි. එහෙනම්
වෙළඳ ලැබිය යුතු දෑ වැඩි වෙනවා ධන 190ක්. පැහැදිලිද? හැමෝටම තේරුණා පුතා? හරිද? හරි. හරි. යන්න ඊළඟ ගනුදෙනුවට. පුතා ඊළඟ එකත් හොඳ ගනුදෙනුවක් ආ. 3.12. 3.12. හරි. හරිද? රවුම් කරගන්න හොඳ ගනුදෙනුවක් ආ. රයිට්. හරිද? right. හරි. දැන් මේ බලන්න. මොකද 3.12 ගනුදෙනුව වෙළඳ ගෙවිය යුතු ණය හිමියන්ගෙන් හරිද 105ක ලද වට්ටමක් ලැබීමෙන් පසු ඉතිරිය පියවීම සඳහා 57,000ක චෙක් පතක් නිකුත් කළා. හරිද? හරි. හොඳ ගනුදෙනුවක් ආ මේ බලන්න. දැන් අපේ ණය හිමියෙක් ඉන්නවා. හරිද? ණය හිමියෙක් ඉන්නවා. හරිද? ණය හිමියා. දැන් අපි මෙයාට සල්ලි ගෙවන්න එපැයි. සල්ලි ගෙවන්න එපැයි. තේරුණාද? තේරුණාද පුතා? හරි. එයා කියනවා එයාට එපාලු. කොච්චරක්ද? එතකොට එයා ලද වට්ටමක් දෙනවා 105ක. 105ක්. හැබැයි ඒකේ අඩු කරපු ගාන මම දන්නේ නෑ. පැහැදිලිද? පැහැදිලිද? හරි. දුන්නට පස්සේ මම මෙයාට මුදල් ගෙවනවා. මුදල් ගෙවනවා කොච්චරක්ද? 57,000. පැහැදිලිද? එයා මට කියනවා ඔයා මට දෙන්න ඕන ගානෙන් 105ක් එපා. බැලන්ස් එක දෙන්න. කිව්වට පස්සේ මම එයාට ගෙවනවා 57,000. පැහැදිලිද? පැහැදිලිද? එතකොට මම ඔයාගෙන් අහනවා එහෙනම් එයා එපා කිව්ව ගාන කීයද? එපා කිව්ව ගාන. ගන්න බලන්න එපා කියපු ගාන. එපා කියපු ගාන දැන් අපි මේ සාකච්ඡාවක් නේ කරන්නේ. අපිට ගණන් වේගෙන් හදන් යන්න පුළුවන්. නමුත් ඔයාව මේ රෙඩි කරගෙන තමයි යන්න ඕන. මට මේක පුතා මේම කිව්වම ඔය මේ කණ්ඩායම මේකේ පන්ති ඉන්න සීමිත පිරිසකට තේරෙයි. එහෙම නෙමෙයි. හැමෝම අර බැරි කෙනාගේ ඉඳලා අපි යන්න ඕන මේ ටීම් වර්ක් එකේ යන්න ඕන. හරිද? ඉතින් අපි සිරිපාදෙන යන්නේ ඔක්කොම ඇදගෙන යන්න. හරිද? ඒක දැන් මම ආන්නේ කීයක්ද ඔයාට හිතෙන විදිහට ලද වට්ටම. දැන් යන්න පුතා පෙරවැඩ අංක 2 ලද වට්ටම් ගණනය කිරීම. ලද වට්ටම ගණනය කිරීම. පෙරවැඩ අංක 2 ලද වට්ටම ගණනය කිරීම. නෙත්මිනී විහංග කියලා දරුවෙක් දාලා තියෙනවා 3000 කියලා. හරිද? නෙත්මිනී විහංග 3000යි. මේක තමයි හරි උත්තරේ. 3000 තමයි හරි උත්තරේ. හරිද? හරි.
හොඳයි පුතා හරිද හොඳයි දැන් අර වැරදුන කට්ටිය දන්න එපා දැන් මේක මම පන්තියට ගියත් මට දුන්නත් මටත් වරදිනවා තමයි දැන් අපිත් එහෙම වැරදිලා තමයි ඉගෙන ගත්තේ පස්සේ අපි මේවා හදා ගන්නවා හරිද මේකේ ලද වට්ටම කීයද පුතා ලද වට්ටම කීයද 5%යි එහෙනම් ඔයාගේ ටියුට් එකේ ඒ 100% කියන හයිලයිට් කරගන්න ටියුට් එකේ 100% කියන එක හයිලයිට් කරගන්න බලන්න මේ අපි අලුත් දේවල් ඉගෙන ගන්න යා ටික ටික දැන් අර බර වැඩි කරනවා ජිම් එකේ මුලින්ම කිලෝ 5 පඩින ඉස්සුවේ දැන් පොඩ්ඩක් කිලෝ 7ක් විතර දාලා බලනවා ඒ මතමාරක් නේ දෙකමාරේ පඩින තියෙන්නේ හරි 5%යි ලද වට්ටම කියන එක 5%යි ඒකේ තේරුම මොකක්ද අදහස ඒ කියන්නේ ණයහිමියා කියනවා ඔයා මට 100ක් දෙන්න තියෙනවා නම් ඒකෙන් රුපියල් 5ක් එපා කියලා. පැහැදිලිද? පැහැදිලිද? හරි. එහෙනම් අර ටියුට් එකේ ඕනේ අපි මෙතන ලියමුකෝ ටියුට් එකේ ලියන්න ඉඩමදිනේ. මෙතන අපි ලියමු. ලද වට්ටම පෙර වැඩවලම ලියමු 100%යි ලද වට්ටම 100%යි හරිද ඒකේ අදහස අපි ලියමු පුතා අදහස අපි ලියමු හරි ඒ කියන්නේ ණයහිමියා කියනවා එයාට 100ක් ගෙවන්න තියෙනවා නම් 5ක් එපා ඉතිරි 95 දෙන්න කියලා පැහැදිලිද මේකේ අදහස තේරුණාද හරි ඒක ලියා ගන්න පුතා එතන ඒ කියන්නේ ණයහිමියා කියනවා යාට 100ක් දෙන්න තියෙනවා නම් 5ක් එපා ඉතිරි 95 දෙන්න කියලා හරිද ඒක ලියා ගන්න දැන් ඔයා බලය ඔයා ලියන අතරතුර මං කියන්නම් මොකද්ද ලිව්වේ කියලා මෙහෙමයි අපිට අදහසනේ ඕනේ නිකන් ගැඹුරු එක නෙමෙයිනේ අපි පේපරේට උත්තර ලියන විදිය වෙනයි පේපරේට අපි ඇඩ්වාන්ස් නොලෙජ් එක කරන් ඇඩ්වාන්ස් විදියට ලියනවා අපිට දැනුම ගන්න අපි සරල ක්‍රමයක් භාවිතා කරනවා පැහැදිලිද පුතා හරිද නැත්තම් මේ නිකන් බරපතල වචන දාලා ඔයාටත් තේරෙන්නේ නැහැ මටත් තේරෙන්නේ නැහැ එමු නැහැ නේ. එතකොට ඒක මම ඉගෙන ගත්තේ අර 3 Idiots ෆිල්ම් එක බලලා. හරිද? සරලව දැනුම තමයි දෙන්න ඕන. දැනුම දුන්නාට පස්සේ ඔයා ඕන දෙයක් කරයි. හරිනේ? right දැන් ඔය ළමයින්ට මැත්ස් බැරි වෙන්නත් හේතුව මෙන්න මේවේ අදහස අර්ථය දන්නේ නැති ඉඳ තමයි තේරුම මේ වෙලා තියෙන්නේ අදහස දන්නවනම් ඔයා හදයි දැන් ඔයා මේක හදයි දැන් අර උත්තර වරද්දපු හැමෝම හදයි මොන බලන්නකෝ හරි එහෙනම් මම මෙතන දාන මෙහෙම ගෙවිය යුතු මුළු මුදල එකෙන් අඩු කරනවා ලද වට්ටම එතකොට මට එනවා ගෙවූ මුදල එහෙම නේද හරි දැන් මේ බලන්නකෝ ණයහිමියා කියනවා එයාට ගෙවන්න ඕන මුළු මුදල රුපියල් 100ක් නම් ඒකෙන් එපා කියලා කීයක්ද 5. එහෙනම් අපි
ගෙවන්න ඕන මුදල ගෙවන්න ඕන මුදල කීයද? 95යි. මෙන්න මේක දාගන්න පුතා බලන්න. දැන් ඔය හදයි. හරිද? හරි. හරිද පුතා මේක? ඔව් කොටු කරගන්න. හරිද? දැන් ඔය හදයි. දැන් ඔයා දානවා. එම නිසා ලද වට්ටම ඒක හොයන්න ඔයාට ගානේ පොටක් පාදලා දීලා තියෙනවා. ඒ තමයි 57000ක් දීලා තියෙනවා. 57000. එහෙම නේද? එහෙමනේ. දැන් මට කියන්න 57000 කියන්නේ නයිමියට ගෙවන්න තිබ්බ මුළු ගානද ගෙව්ව ගානද? ගෙව්ව ගානනේ. ගාන උදට කියවන 57000 කියන්නේ ගෙවන්න තිබ්බ මුළු ගානද ගෙව්ව ගානද? ගෙව්ව ගාන. ඒක සමාන කීයටද පුතා? ඒතර 57000 උඩින් සමාන කීයටද? 95ටනේ. 95ට. එහෙනම් මේක සමාන වෙන එකෙන් මොකද්ද කරන්න ඕනේ? සමාන වෙන එකෙන් බෙදනවා. හොයා ගන්න ඕනේ ලද වට්ටම. ඒක කීයද? එහෙනම් හොයා ගන්න ඕන එකෙන් මේක මොනා කරනවද? වැඩි කරනවා. පැහැදිලිද? හරි. ගන්න පුතා දැන් ලද වට්ටම 3000නේ. හරිනේ? හරි. කවුද අර ගෑනු ළමගේ නම කිව්වේ පුතා මේක හදපු? කවුද දරුවෝ නම? නෙත්මි. හොඳයි ඈ. හොඳයි හරිද? දැන් මේ අපේ ව්‍යාපාරය. ඒතර ඔන්න ණය හිමියා. මෙයා අපිට දුන්නා ලද වට්ටමක් කීයකද පුතා? 105ක. පැහැදිලිද? හරිද? දුන්නට පස්සේ මම මෙයාට මුදල් ගෙව්වා. කීයක්ද? 57ක්. ඒතර එයා එපා කියපු ගාන මම හොයාගත්තා. ඒක කීයද? 3000යි. එහෙනම් මට පවසන්න නයිමියට ගෙවන්න තිබ්බ මුළු ගාන කීයද එහෙනම්? ගෙවන්න තිබ්බ මුළු ගාන කීයද පුතා? 60000යි. පැහැදිලිද? ඔන්න දැන් මුදල් ගෙවද්දී මුදල් එළියට යනවා. මුදල් කියන්නේ වත්කමක්. එහෙනම් ඒක අඩු වෙනවා. රයිට්. පුතා පොඩ්ඩක් ඉන්න. අපි ගාන රූදාස් වලින් නේ හදන්නේ. පුතා අර පෙර වැඩවලට ගිහිල්ලා මෙතන 57000 නෙමෙයි. 0.3 අයින් කරන්න ඕනද නැද්ද? ඕන අයින් කරන්න ඕන. ඒ පෙර වැඩවල 0.3 අයින් කරගන්න පුතා. දාස් සංඛ්‍යාත වලින් හදන්නේ. පැහැදිලිද? හරි. ඒතර ලද වට්ටම කීයද පුතා? 3යි. 0.3 අයින් කරලා හදන්නේ. පැහැදිලිද? එහෙනම් මම ඒක මෙතනත් අදා ගන්නවා. පැහැදිලිද? හරි. දැන් එනම් බලන්න මම මුදල් ගෙවනවා 57ක්. ඒතර මගේ මුදල් මොකද වෙන්නේ පුතා? එළියට යනවා. ඒ කියන්නේ ව්‍යාපාරය ඇතුලේ තියෙන මුදල් ටික මොකද වෙන්නේ? අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. ඒ අඩු වෙනවා 57කින්. පැහැදිලිද? එතකොට මේ ණයමියා මොකද වෙන්නේ? සල්ලි ගෙව්වම
අඩු වෙනවා. එයා නැති වෙලා යනවා. කීයකින්ද? 60කින්. ඇයි මම ගෙව්වේ 57යිනේ. ඇයි 60ක් අඩු වෙන්නේ? ලදවට්ටම් නිසා. පුතා මේ එයාට ගෙවන්න ඕන ගාන එයා 3ක් එපා කිව්වා. ලාභද පාඩුද? ලාභයි. ලාභ ගිණුම් කරන්නේ සලකන්නේ ආදායම් මැටියට දෛනික ව්‍යාපාර කටයුතු වලින් පැන නගින ලාභ ගිණුම් කරන්නේ හඳුන්වන්නේ ආදායම් මැටියට. ඒතර අපේ ලාභ එන්නේ කොහමද? ආදායමෙන් වියදම. ආදායම 150යි නම් වියදම 100 නම් ලාභ කීයද? 50යි. එතකොට මේ දෛනික ව්‍යාපාර කටයුතු වලින් පැන නැගුණ ලාභ ලදවට්ටම් ආදායම් මෙච්චර වෙලා අපිට එහෙම ආදායමක් තිබ්බද? එහෙනම් අපේ ආදායම මොකද උනේ? ආදායම මොකද වෙන්නේ දැන්? ආදායම වැඩි වෙද්දි ලාභේ වැඩි වෙනවා. එහෙනම් රඳවාගත් ලාභයට එකතු කරන්න පුතා ධන 3ක්. පැහැදිලිද? හරි. යන්න ඊළඟ ගානට දාන්න 3.15. හොඳ ගනුදෙනුවක්. ඒකත් රවුම් කරන්න. හරි. හරිද? හරි. මොකක්ද වෙන්නේ පුතා? වෙළඳ ලැබිය යුතු ණය ගැතියෙකු හට 10%ක දුන්වට්ටමක් ලබා දීමෙන් පසු රුපියල් 72ක මුදලක් ලැබුණි. අර වගේමයි. මෙන්න මගේ ව්‍යාපාරය. මට සල්ලි දෙන්න ඉන්න ණය ගැතියෙක් ඉන්නවා. හරිද? එයාට මම දෙනවා කීයක්ද පුතා? දුන්වට්ටමක් කොච්චරකද? කීයකද පුතා? කියන්නකෝ. කීක වට්ටමක්ද දෙන්නේ? 10%ක. එතකොට 10%යි කියනවා. හැබැයි ඒ දීපු වට්ටමේ වටිනාකම කීයද කියලා අපි දන්නේ. පැහැදිලිද? වටිනාකම කීයද කියලා අපි දන්නේ. එහෙම දුන්නට පස්සේ මෙයාගෙන් මට ලැබෙනවා මුදල් කොච්චරක්ද? 72ක්. පැහැදිලිද? හරි. අපි තුමු ණය ගැතියා නිමල්. එහෙනම් දැම්මට කියන්න බලලා එයාට මම දීපු දුන්වට්ටමේ වටිනාකම කීයද කියලා කලින් වගේම දැන් අපි යම් පෙර වැඩවල ගණනය කරන්න. දාන්න පෙර වැඩවල පෙරවැඩ අංක 3 දුන්වට්ටම් ගණනය කිරීම. දුන්වට්ටම් ගණනය කිරීම. හරිද? හරි. right. පුතා කීයද දුන්වට්ටම? දුන්වට්ටම කීයද? 100ට කීයද? 10යි.
දැන් අපි මේකේ අදහස ලියමු. ඒ කියන්නේ පුතා මේකේ තේරුම මේමයි. මෙයාට මම කියනවා ඔයා මට 100ක් දෙන්න තියෙනවා නම් 10ක් එපා. ඉතිරි 90 ලබා දෙන්න කියලා. පැහැදිලිද? පැහැදිලිද? එහෙනම් අපි අදහස ලියමු. දුන් වට්ටම් 10 කියන එක දාලා ලියන්න. ඒ කියන්නේ අපි ණයගැතියට කියනවා ඔයා අපිට 100ක් දෙන්න තියෙනවා නම් ඒකෙන් 10ක් එපා. ඉතිරි 90 විතරක් දෙන්න. පැහැදිලිද පුතා? පැහැදිලිද? ඒක ලියාගන්න එතන. ඒක ලියාගන්න. හරි. ඒතර මට තියෙනවා ණයගැතියගෙන් ලැබිය යුතු මුළු මුදල. හරි. ඒකෙන් මම අඩු කරනවා දුන් වට්ටම. ඒතර මට එනවා ලද මුදල. පැහැදිලිද? එතකොට ලැබිය යුතු මුදල 100ක් නන් ණයගැතියගෙන්. මම එපා කියන එකෙන් කීයක්ද? 10ක්. ඒ අනුව එයා මට දෙන මුදල කීයද? 90යි. පුතා ඒක කොටු කරගන්න. හරිද? හරිද? හරි. මන් දාන්නේ නම් එම නිසා දුන් වට්ටම සමානයි පුතා ඒක හොයන්න මට යම් පොටක් පාදලා දීලා තියෙනවා. ඒ තමයි එයා මට දීපු මුදල තියෙනවා. ඒක කීයද? 72යි. එයා මට දීපු ගාන. එයාගෙන් මට ලැබෙන්න ඕන මුළු ගාන නෙමෙයි. එයා මට දීපු ටික. ඒක උඩින් සමාන කීයටද? 90ට. මේ ලද මුදලනේ. 72 කියන්නේ ලද මුදල. ඒක උඩින් 90. එහෙනම් සමාන වෙන එකෙන් බෙදනවා. හොයා ගන්න ඕනේ මොකද්ද? දුන් වට්ටම. මේක උඩින් කීයද? 10යි. එහෙනම් වැඩි කරනවා 10න්. ගන්න පුතා උත්තරේ කීයද? 8යි නේ. 8යි. හරි. එහෙනම් මම හොයාගත්තා මම එයාට දීපු වට්ටම කීයද? 8යි. පුතා මම එයාට 8ක් එපා කිව්වට පස්සේ එයා මට 72ක් දීලා. එහෙනම් එයාගෙන් මට ලැබෙන්න තිබ්බ මුළු ගාන කීයද එහෙනම්? 80යි. පැහැදිලිද? තේරුණාද? හරි. හරි නේද? හරි. පුතා ඔයාලා WhatsApp එකට මැසේජ් දාන්නවද? පොඩ විනාඩියක් ඉන්නේ මම පන්තිද්දී
මට බලන්න බෑ WhatsApp එක. චුට්ටක් ඉන්න විනාඩියක් එනං. නේ දාලානේ. සිත් මේ දවල් පන්ති හිටියේ. හරි. හරිනේ පුතා. හරිද? හරිනේ. හරිද කියන්නකෝ. හරි. දැන් බලන්න. ණයගැතිය මුදල් දෙනවා. දෙද්දී ව්‍යාපාරට මුදල් එනවා. එතකොට මුදල් ටික මොකද වෙන්නේ ව්‍යාපාරේ? මුදල් ටික මොකද වෙන්නේ? ණයගැතියෙන් සල්ලි එද්දි මුදල් ටික මොකද වෙන්නේ? වැඩි වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. එය වැඩි වෙනවා ධන 72කින්. පැහැදිලිද? හරි. දැන් මේ නිමල් කියන ණයගැතිය මොකද වෙන්නේ? නැති වෙනවා. කීයකින්ද? 80කින්. ඇයි නිමල් කියන ණයගැතිය 80කින් අඩු උනේ? එයා සල්ලි දුන්නේ 72යිනේ. අපි 8ක් එපා කිව්වනේ. අපි 8ක් එපා කිව්වා. දැන් පුතා ඒක අපිට ලාභයිද පාඩුයිද? පාඩුයි. අපිට ලැබෙන්න තියෙන සල්ලි අපි එපා කිව්වා. ඒක අපිට පාඩුයි. පාඩු ගිණුම් කරන්නේ සලකන්නේ වියදම් හැටියට. මෙච්චර වෙලා අපිට එහෙම වියදමක් තිබ්බද? නෑ. එහෙනම් අපේ වියදම දැන් මොකද වුනේ? වැඩි වුණා. වියදම වැඩි වෙද්දී ලාභේ අඩු වෙනවා. එහෙනම් කියලා දාන්න පුතා රඳවාගත් ලාභෙන් ඍණ 8ක්. පැහැදිලිද? හරි. යන්න 6 දාන්න කියන්නේ 3.18. හරිද? මොකක්ද එතන වෙන්නේ? මොකක්ද ඒ ගනුදෙනු වෙන්නේ? රුපියල් 15ක වෙළඳ ණයගැතියෙකු හානි කරන අලාභ ලෙස අපිට ණයගැතියෙක් ඉන්නවා 15ක. ඒක හානි කරන අලාභ. ඒ කියන්නේ ආපහු හම්බ වෙන්නේ නැහැ. මං හිතන්නේ මිනිස්සයා මැරිලා. සල්ලි ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඉතින් අපි මොකද කරන්නේ? ඒ රුපියල් 15 අමතක කරලා දානවා. අපි ඒකට කියනවා හානි කරන අලාභ කියලා. පැහැදිලිද? එහෙනම් මේ අපේ හිටිය ණයගැතියන්ගෙන් 15ක එක්කෙනෙක් මැරෙනවා. එහෙනම් අපේ ණයගැතිය මොකද වෙන්නේ? අඩු වෙනවා. කීයකින්ද? 15කින්. ලාභයිද පාඩුයිද පුතා? පාඩුයි. දෛනික ව්‍යාපාර කටයුතු වලින් පැන නගින එවැනි පාඩු ගිණුම් කරන්නේ සලකන්නේ වියදම්. මෙච්චර වෙලා අපිට එහෙම වියදමක් තිබ්බද? නෑ. එහෙනම් අපේ වියදම දැන් මොකද වෙන්නේ? වියදම වැඩි වෙද්දි ලාභේ අඩු වෙනවා. එහෙනම් ලාභෙන් ගිහිල්ලා අඩු කරන්න පුතා ඍණ 15ක්. පැහැදිලිද?
හරි. 3.21 3.21 ගෙවූ වැටුප්පා වේතන 25යි. පුතා වැටුප්පා වේතන ගෙවද්දී ව්‍යාපාරේ සල්ලි එළියට යනවා. එතකොට ව්‍යාපාරේ මුදල් ටික මොකද වෙන්නේ? අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. ඒ අඩු වෙනවා ඍණ 25කින්. හරිද? හරිද පුතා? හරි. හරිනේ? ඔන්න මුදල් එළියට ගලාගෙන යාමේ මාර්ග අපි සලකන්නේ මොන හැටියටද? වියදම් හැටියට. ඒ අනුව වැටුප්පා වේතන කියන්නේ මොකක්ද? වියදමක්. මෙච්චර වෙලා අපිට එහෙම වියදමක් තිබ්බද? නෑ. එහෙනම් අපේ වියදම දැන් මොකද උනේ? වැඩි වුණා. වියදම වැඩි වෙද්දී ලාභේ අඩු වෙනවා. එහෙනම් රඳවගත් ලාභය අඩු කරන්න පුතා 25ක්. පැහැදිලිද? හරි. 3.25 3.25 හරිද? අයිතිකරු මුදලින් රුපියල් 5ක්. හරිද? පුතා අයිතිකාරය සල්ලි ගන්නවා. මුදල් 5කුයි ආපහු මොනවාද? 3000ක භාණ්ඩයි. භාණ්ඩයි. එතකොට අයිතිකාරයා එයාගේ ගෙදර වැඩවලට මුදල් අරන් යනවා 5ක්. එතකොට ව්‍යාපාරේ මුදල් මොකද වෙන්නේ? අඩු වෙනවා. කීයක්ද? 5ක්. එහෙනම් මුදල් කියන වත්කම අඩු වෙනවා 5ක්. එයා භාණ්ඩ අරන් යනවා. එතකොට ව්‍යාපාරේ තොගය මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් තොගය කියන වත්කම අඩු වෙනවා ඍණ 3ක්. පැහැදිලිද? පුතා අයිතිකාරයා සල්ලි දාද්දි ප්‍රාග්ධනය වැඩි වෙනවා. දාපුවා නැවත ගද්දි අඩු වෙනවා. ඒතර යා මේ වෙද්දී අරන් තියනවා කොච්චරක්ද? 3.5යි 8ක්. එහෙනම් මෙච්චර හිමිකමක් එයාට තියෙනවද දැන්? මෙච්චර හිමිකමක් නෑ. එහෙනම් ඒක අඩු වෙනවා ඍණ 8කින්. පැහැදිලිද? හරිනේ? හරි. ඊළඟ දාන්න 3.26 මාසික බැංකු ණය වාරිකය 25ක් වූ අතර 25ක් ගෙවූ අතර ඒ තුල ඇතුළත් බැංකු ණය පොලිය 3යි. මේ බලන්න පුතා. වාරිකය ගෙවලා තියෙනවා 25. ඒක ඇතුලේ තියෙන ණය පොලිය කීයද? 3යි. පැහැදිලිද? ඔව්. දැන් පුතා මට කියන්න පොලි ගෙව්වා කියලා ණය අඩු වෙනවද? නෑ. පොලි ගෙව්වා කියලා ණය අඩු වෙන්නේ නෑ. ණය අඩු වෙන්නේ ණය ගෙව්වොත්. එතකොට වාරිකය 25යි ඒකෙන් 3ක් පොලිය. එහෙනම් ගෙවන ණය කීයද? ණය කොටස. ණය කොටස කීයද? 22යි.
පැහැදිලිද? හරි. ඔන්න දැන් බැංකු ණය වාරිකය ගෙවනවා. එතකොට මුදල් එළියට යනවා. කීයක්ද? 25ක්. එතකොට ව්‍යාපාරයේ මුදල් ටික මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් මුදල් කියන වත්කම 25ක් අඩු වෙනවා. පැහැදිලිද? හරිනේ. 25ක් අඩු වෙනවා. දැන් ගෙව්වේ බැංකු ණය. එහෙනම් අපේ කලින් බැංකු ණය කීයක් තිබ්බද? 150. දැන් ඒක ගෙව්වා. එහෙනම් මෙච්චර ණය තියනවද? ඔව්. දැන් ගෙව්වනේ. එහෙනම් මෙච්චර ණය තියනවද? නෑ. එහෙනම් ඒක මොකද වෙන්නේ? අඩු වෙනවා. කීයකින්ද? කීයකින්ද? කීයකින්ද ණය අඩු වෙන්නේ? 22. ඇයි ඒ? අපි 25ක් ගෙව්වනේ. 3ක් ගෙව්වේ පොලිය. පොලිය ගෙව්වා කියලා ණය අඩු වෙනවද? නෑ. පොලිය ගෙව්වා කියලා ණය අඩු වෙන්නේ නෑ. එහෙනම් ගෙවන පොලිය ව්‍යාපාරට මොකක්ද? ගෙවන පොලිය මොකක්ද පුතා? වියදමක්. මෙච්චර වෙලා අපිට එහෙම වියදමක් තිබ්බද? නෑ. එහෙනම් අපේ වියදම දැන් මොකද උනේ? වැඩි වුණා. වියදම වැඩි වෙද්දී ලාභේ අඩු වෙනවා. කීයකින්ද? කීයකින්ද? 3කින්. පැහැදිලිද? හරිනේ පුතා? හරි. 3.31 අලුත් ගනුදෙනුවක්. අපි මෙච්චර කල් දැකපු නැති එකක්. රවුම් කරගන්න. හොඳ මට්ටමේ ගනුදෙනුවක්. දැන් පුතා මේ ගානේ බලන්න. හොඳ ගනුදෙනු 1 2 3යි 4ක් තියෙනවා ඈ. ඒතර ඒව තමයි මේ ගණන් අදද්දි ඔයා වැඩිපුර පාඩම් කරන්න ඕන. පැහැදිලිද? හරිද? හරි. මොකද්ද මේ ගනුදෙනුව ටියුට් එක රවුන්ඩ් කරගන්න? හරි. හොඳට කියවන්න ගනුදෙනුව හොඳට කියවන්න. මාසයේ අවසාන ණයගැති ශේෂය මත හරිද 100%ක අඩමාන ණය වෙන් කිරීමක්. ඒ කියන්නේ වර්තමානයේ කියන නම තමයි ඒකට පුතා හානි කරන අලාභ සඳහා ඉඩ ඇරීමක්. නව විෂය නිර්දේශයට අනුව ඇති කළ යුතුය. ණය ගැතියන්ට මේ බලන්න මංගාව ඔක්කොම ණය අවුරුදු මාසෙ මුල ණය ගැතියෝ කීයක් හිටියද? 140. මේ මාසේ ණයට විකුණලා අලුත් ණය ගැතියෝ කීයක් ආවද? 190. හරිද? එයාලගෙන් මෙයා සල්ලි දුන්නා නේද? සල්ලි දුන්නා. හරිද? මෙයා මොකද උනේ? මැරිලානේ. හානි කරන ලාභනේ. එයා මැරිලා. හරිද? ඒකන ඉස්සර තිබ්බා වීරයා මැරිලා කියලා වේදිකා නාට්‍යයක්. අපි අර
වීරය කියලා මිනිහෙක් හිටියා මිනිහලා 100ට ගිහිල්ලා කිව්වම වීරයා මෙරිලා බැලුවේ නැද්ද කියලා 100ට මල පයින්නවා. හරිද? දැන් මෙයා මැරිලා පුතා. මෙච්චරක් හිටියා මෙච්චරක් ණයගැතියෝ හම්බුණා. අලුතෙන් මේ කට්ටිය සල්ලි දුන්නා මෙයා මැරුණා. දැන් ජීවතුන් අතර ඉන්න කට්ටිය එනවා නේද? ජීවතුන් අතර ඉන්න කට්ටිය එනවා. එන්න පෙර වැඩවලට. දාන්න පෙර වැඩ අංක කීයද පුතා? 4. දාන්න පෙර වැඩ අංක 4 අඩමාන ණය වෙන් කිරීම. අඩමාන ණය වෙන් කිරීම. පැහැදිලිද? හරි. දැන් මාසේ අග කට්ටියකින් වෙන් කරන්නේ. දාන්නේ නම් ඒ පළවෙනි බුලට් එක මාසය අග ණය ගැතියෝ. අග ණය ගැතියෝ සමානයි මේ බලන්න මාසේ මුල කී දෙනෙක් හිටියද? කීයක් හිටියද පුතා? 140ක් නේ. කී දෙනෙක් අලුතෙන් ආවද ණය ගැතියෝ? 190ක් නේ. 90ක්. මම මෙතන පොඩ්ඩක් මකනවා පුතා. හරිද? ඒකෙන් කීයක් සල්ලි දුන්නද? 80ක්. එක්කෙනෙක් මැරුණා. දැන් ගන්න පුතා උත්තරේ මාසය අග කී දෙනෙක් ජීවතුන් අතර ඉන්නවද කියලා? හරි. කීයක් ඉන්නවද ජීවතුන් අතර? 235ක්ද? 235යි. දැන් මම දානවා. හරිද පුතා මේ උත්තරය හරිද? එහෙනම් මම දානවා. එම නිසා අඩමාන ණය වෙන් කිරීම. අඩමාන ණය වෙන් කිරීම. අඩමාන ණය වෙන් කිරීම සමානයි පුතා මේමයි. දැන් මැරුණොත් සල්ලි හම්බ වෙන්නේ නැහැ. හරිද? පැහැදිලිද? හරි. එතන මැරුණොත් අපි කියන්නේ මැරුණා. එතන අපි කියන්නේ පුතා ඒකට බොල් ණය. එහෙම නැත්නම් නව විෂය නිර්දේශයට අනුව ඒකට කියනවා හානි කරන අලාභ. පැහැදිලිද? ණය ගැතියා මැරුණොත් බොල් ණය. අපි කියනවා හානි කරන අලාභ. නව විෂය නිර්දේශන අනුව. තේරුණාද? අඩමාන ණය කියන්නේ මැරිලා නෑ. එයා ඉන්නේ ICU එකේ. පැහැදිලිද? කියන්නේ පණ අදින ගමන් ඉන්නේ. සමහර විට යන්නත් පුළුවන්. සමහරට සනීපලා ටිකට් කපන් එන්නත් පුළුවන්. පැහැදිලිද? තේරුණාද? මැරුණොත් බොල් ණය. දැන් ICU එකේ ඉන්නවනම් ඒක පුතා මැරිලා නැහනේ. අඩමාන ණය. පැහැදිලිද? හැබැයි සුවර් නෑ. මිනිහ ICU එකේ දැම්ම කියන්නේ සුවර් නෑ. එතකොට මේ ICU එකේ ඉන්න කට්ටිය 235යි නම් ඒකෙන් 110ක්. ඒ කියන්නේ 23.5 ICU එකේ. පැහැදිලිද? 23.5 ඉන්නේ ICU එකේ. තේරුණාද? හරිද? හරි. පුතා එනම් කෝකටත් අයිලේ කියලා
දැන් මේක සුවර් නෑනේ අම්බ වෙන එක. සුවර් නෑනේ. ඒ කියන්නේ සුවර්ම නැති නෙමෙයි. ICU එකේ ඉන්නේ වැට උඩ. නිකන් බොරු බලාපොරොත්තු තියාගන්න ඕනේ නෑනේ. නේ. එහෙම ඕනේ නෑනේ. ඒක නිසා මම මේක ණය ගැතියෙන්ගෙන් අයින් කරනවා. අම්බ වෙනවා කියලා බොරුවට නිකන් බලාපොරොත්තු තියන් ඌල්ල ඉන්න ඕනේ නෑනේ. අපි අටලෝ දාම කම්පා නොවි ඉතින් අපි ණය ගැතිය අයින් කරලා දානවා. මැරිලා නෑ. ICU එකේ ටිකට් කපලාව සල්ලි ඉල්ල ගන්නවා. නමුත් සුවර්නේ ණය ගැතියෙන් අයින් කරලා දැම්මා. පැහැදිලිද? දැන් මැරුණොත් කොහොමත් හම්බ වෙන්නේ නැහැ. දැන් මෙයා මැරිලා නෙමෙයි ICU එකේ. තමයි ටිකට් කපලාවත් සල්ලි ඉල්ල ගන්නවා. ICU එකේනේ නිකන් කෝකටත් අයිලේ මෙච්චර ඉන්නවා මෙච්චර ලැබෙයි කියලා බොරු බලාපොරොත්තු තියාගන්න ඕනේ. අයින් කරලා දැම්මා. පැහැදිලිද? පැහැදිලිද? පුතා මේ අපේ ණය ගැතියා ඔයාට සල්ලි දෙන්න ඉන්න මිනිස්සෙක් ICU එකේ නතර කරනවා. ඔයාට සතුටුයිද? ඔබට සතුටුයිද දෙයින්? එහෙමද? නෑ නෑ නෑ. එතකොට ඔයාට නිකන් දුකක් බයක් එහෙම එනවනේ. ඒ කියන්නේ පාඩුවක් වගේනේ. මිනිස්සු සල්ලි දෙන්න මිනිස්සු ICU එකට ගියාම පාඩු වගේ නැද්ද? පාඩු වගේ එකක් එනවා. අපි හිත හදාගන්න මෙතනින් අයින් කරා. දැන් පාඩුවක් වගේ දැනෙනවා. ඒතර දෛනික ව්‍යාපාර කටයුතු වලින් පැන නගින්න එවැනි පාඩු මොනවාද? වියදම්. මෙච්චර වෙලා ඒම කවුරුත් හිටියද? ICU එකේ කවුරු හිටියද මෙච්චර වෙලා? නෑ. එහෙනම් අපේ වියදම දැන් මොකද වෙන්නේ තව? වැඩි වෙනවා. වියදම වැඩි වෙද්දි ලාභේ අඩු වෙනවා. ගිහලා දාන්න පුතා රඳව ගත්ත ලාභෙන් 23.5ක් අඩු කරන්න. පැහැදිලිද? ආරේ. ඊළඟ තව එකක් 3.31. එයත් හොඳ ගනුදෙනුවා. ඒකත් හොඳ ගනුදෙනුවා. රවුම් කරගන්න. අද ඔක්කොම හොඳ මේවායි හම්බ වෙන්නේ. නේ. හරිද පුතා? දැන් අපි මේවා නැවත රිපීට් ක්ලාස් එකෙත් කරනවා. සෙල්ෆ් ස්ටඩි එකෙත් කරනවා. එතනුනුත් තවුනාම ඔයාට මේක හොඳට සෙට් වෙන්නම වදී ඈ. එතනත් කරනවනේ. රිපීට් ක්ලාස් එකෙත් මෙයා මැරෙනවා. මොකේද ආපහු සෙල්ෆ් ස්ටඩි එකෙත් මැරෙනවා පණ අදින ඔක්කොම වෙනවා. ඒකෙනුත් සෙට් වුණාම හරියයි ඈ. හරිද? හරි. 31 බලන්න 31 මොකක්ද? දේපල පිරියත හා උපකරණ. ඒ කියන්නේ මෙන්න මේවා. මේ තියෙන්නේ. මේ ටික. පිරිවැය මත වාර්ෂිකව 10%ක් ක්ෂය කළ යුතුයි. පුතා එතන ගානේ හයිලයිට් කරගන්න පිරිවැය මත කියන එක. පිරිවැය මත. හරිද? පුතා පිරිවැය කියන්නේ මොකද්ද? අපි ඒ බඩු ඒව මොකද්ද? ආයෙකුඩ ගත්ත ගාන මත වාර්ෂිකව 10%ක්. වාර්ෂිකව 10%ක්. පැහැදිලිද? හරි. ඒතර පිරිවැය කියන්නේ ගත්ත ගාන මත. රයිට්. දැන් යන්නකෝ. මෙතන ඉඳලා 288 මට කියන්න ගත්ත ගානද අද වටිනාකමද? බලන්න ගිහිලා ටියුට් එකේ බලන්න ටියුට් එකේ අපි ලිව්වේ ආරම්භයේම ලිව්වේ 288 කියන්නේ ගත්ත ගානද අද වටිනාකමද? අද වටිනාකම.
එතකොට මේකේ ගත්ත ගාන කීයද? ඒක ගත්ත ගාන 360යි යන්න. ෂේ කරන්න කියන්නේ පිරිවැය මත. ඒ කියන්නේ ගත්ත ගාන මත. උදා ආපහු අපිට පේනවා මේ තව එකක් කරන්න. තව එකක් කරන්ද නැද්ද? තව එකක් කරන්ද නැද්ද? අරන්. මේ කවද්ද අරන් තියෙන්නේ පුතා? කවද්ද අරන් තියෙන්නේ? පළවෙනි. පුතා දැන් මට කියන්න ඔයා අද ෆෝන් එකක් ගන්නවා. හෙට වෙද්දි එක දවසක් පාවිච්චි කරනවා. එතකොට අගේ අඩු වෙන්නේ දවසකටද මාසෙකටද? දවසකට. ඔයා එක සතියක් පාවිච්චි කරොත් සතියකට. මාසයක් පාවිච්චි කරොත් අගේ අඩු වෙන්නේ මාසෙකට. අවුරුද්දක් පාවිච්චි කරොත් අවුරුද්දකට. දැන් මේක ගත්තේ කවද්ද පුතා? පළවෙනිදා. දැන් අද අපි කවද්ද ඉන්නේ? අද කවද්ද ඉන්නේ? 31. එහෙනම් පුතා මේක මාසයක් භාවිතා කරාද නැද්ද? එහෙනම් මේක මාසයක් ෂේ වෙනවද නැද්ද? එහෙනම් මෙතන ලියන්න ඩේට් එක හයිලයිට් කරලා ගානේ ලියාගෙන කියනවා හදපු ගානේ ලියන්න. 3.1 අරන් මාසෙම පාවිච්චි කළා. මාසෙම භාවිතා කළා. හරිද? භාවිතා කළා. ඒ නිසා මාසෙම ෂේ වෙනවා. පැහැදිලිද පුතා? පැහැදිලිද? 3.1 අරන් එතකොට මාසෙම පාවිච්චි කරලානේ. එතකොට අගේ මාසෙම අඩු වෙනවා. පැහැදිලිද? එතකොට මාසයක් ෂේ වෙනවා. දැන් එහෙමනේ පුතා. දැන් ඕනවත්කම පාවිච්චි කරන්න අගේ අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. දැන් අර බැඳපු කාලේ මුල් කාලේ පොඩ්ඩක් ෂේ වෙනවා, ටිකක් යන්න අගේ අඩු වෙනවා. එන්න අඩු වෙනවා. කියන්නේ එහෙම වෙන්නේ නේ. එහෙමනේ. එහෙම නැති අර. දැන් මාල්නී ෆොන්සේකයි දැන් ගන්න දෙයක් නෑ. සුම්බුන්නගේ වගේ විතරයි තියෙන්නේ. ඒ කාලේ යද්දි එහෙම වෙනවා. හරිද? පැහැදිලිද? හරිනේ. ඒ කියන්නේ පාවිච්චි කරන කාලය මත තමයි ෂේ වීම තීරණය වෙන්නේ. හරිනේ? පැහැදිලිනේ? හරිද? හරි රයිට්. දාන්න පෙර වැඩවල DPU ෂේ සමානයි පිරිවැය මතනේ ආරම්භයේ තිබ්බ එකේ පිරිවැය කීයද පුතා? 360යි. ඒක මාසෙමද නැද්ද? මෙතන ගත්ත එක මාසෙම. ෂේ වෙනවලු 100ට කීයක්ද? 110ක්. පුතා 110 කියන්නේ මාසික ෂේද වාර්ෂික ෂේද? ගානේ බලන්න. වාර්ෂික. එතකොට දැන් මේ ඉන්නේ මාර්තු මාසේ ෂේද අවුරුද්ද ෂේද? වාර්ෂික ෂය. අපි ගිණුම් තියන්නේ මාර්තු මාසෙටනේ. නම් මේ අවුරුද්දක ෂය මාසෙකට බලන්න බෙදනවා 12න්. අවුරුද්දට මාස 12යිනේ. පැහැදිලිද? ඔයාට ඕනේ එක මාසෙක නිසා වැඩි කරනවා එකෙන්. ගන්න පුතා. ගන්න අගේ. කීයද? 360යි 180යි කීයද? 540යි.
540යි. 540ට 100ට 10ක්. වැඩි කිරීම 12න් 1. පුතා 100ට 10 කියන්නේ අග බිඳුව අයින් වුණා මෙන ගාන. ඒ කියන්නේ 54යි. 12න් 1. බෙදන්න 54 12න් කීයද? 4.5 නේ. 4.5යි. පැහැදිලිද? හරි. එහෙනම් මේ දේපල පිරියත වල අගේ අඩු වෙලා තියෙනවා මේ මාසෙදි කීයක්ද? 5. එහෙනම් අඩු කරන්න පුතා ඍණ 4.5. පැහැදිලිද? ඒ අගේ අඩුවීම ලාභද පාඩුද පුතා? පාඩුයි. පාඩු ගිණුම් කරන්නේ සලකන්නේ මෙච්චර වෙලා අපිට එහෙම වියදමක් තිබ්බද? එහෙනම් අපේ වියදම මොකද වෙන්නේ දැන්? වියදම වැඩි වෙදි ලාභේ අඩු වෙනවා. එහෙනම් ගිල්ලා රඳවාගත් ලාභෙන් අඩු කරන්න 4.5. තේරුණාද? හරි. අනිත් අය අනිත් දරුවෝ හරි. හරි. දැන් මේ බලන්න. හරි. රයිට්. දැන් මේ බලන්න. ඒකේ අංක 2 අපෙන් කියනවා සුද්ධවත්කම මත. හරිද? සුද්ධවත්කම් මත ජනවාරි මාසයේ සුද්ධ ලාභය ගණනය කරන්න කියලා. පුතා එතන හදාගන්න ජනවාරි නෙමෙයි. ඔය එතන පොඩි ඩේට් එකේ අවුලක් තියෙනවා. ඒකේ හදාගන්න අංක 2 මාර්තු මාසෙනේ අපි දැම්මේ. සුද්ධවත්කම් මත 2021 මාර්තු මාසයේ සඳහා 2021 මාර්තු කියලා දාගන්න පුතා. රයිට්. මේ බලන්න. පද 3 සමීකරණය මොකද්ද පුතා? වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් නේ. හරි. මෙතන වත්කම තමයි සුද්ධ වෙලා තියෙන්නේ. වත්කම තමයි සුද්ධ. කියන්නේ වත්කමෙන් මොකක් හරි අඩු කරන්න ඕන. මේ වගකීම ගේනවා. එතකොට මට එනවා වත්කම් ඍණ වගකීම් සමානයි හිමිකම්. පැහැදිලිද? වත්කම් වලින් වගකීම අඩු කරාම මම කියනවා සුද්ධ වත්කම් කියලා. පැහැදිලිද? එතකොට සුද්ධ වත්කම සමානයි මොකේටද? හිමිකමට. එහෙනම් සුද්ධ වත්කම් කියන්නේ පුතා හිමිකමට කියන තවත් නමක්ද නැද්ද? තවත් නමක්. එහෙනම් ඔයාගේ ටියුට් එකේ මෙතන ලියා ගන්න. මෙතන සුද්ධ වත්කම් මෙතන ලියා ගන්න. හරිද? ලියා ගන්න. හිමිකමට කියන තවත් නමක්. හිමිකමට කියන